තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහවත්නි මේ ජීවිතය තුළ බලාපොරොත්තු තිබෙනවා. නමුත් අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සහතිකයක් දෙන්න ඔබටත් මටත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ මේ ජීවිතයේ පවතින අස්තිර ස්වභාවය නිසා කුමන මොහොතක කුමන අවස්ථාවකදී මේ ජීවිතය අපට අහිමි වේද කියලා කියන්න ඔබටත් මටත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ බව අපට සෑම මොහොතකම මෙනෙහි වෙන්නේ මේ පවතින ලෝපුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මේ කොරෝනා වෛරසයත් එක්ක. කොහොමුණත් මේ ලබන මොහොතක ජීවිතයේ සැනසීම තුළ අපට ඒ සැනසීම ගෙන දෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මය. එහෙමනම් මේ පින්වත් මොහොතේ අදත් අපි සූදානම් වෙන්නේ නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරස්ථානයේ සිට අපේ පූජනීය කෝරළයාගම සරණතීස්ස ස්වාමින් වහන්සේ පවත්වන පින්වත් දේශනාව මෙලෙස විසුරුවා හරින්න. ඉතින් අපි හැමදාම මතක් කරනවා වගේ පවතින කොරෝනා වෛරස තත්ත්වය සමගින් ස්වාමින් වහන්සේගේත් ආරක්ෂාව, ඒ වගේම අපි හැමදෙනාගේමත් ආරක්ෂාව වෙනුවෙන් අපි මේ පරිශ්‍රයේදී මේ පටිගත කිරීම සිදු කරනවා. අපි පින්වත් ස්වාමින් වහන්සේ සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. සුබ ලක්ෂ්මී සබරගමුව මහත්මිය සහ දරුවන් පිරිස අද මේ පින්කමේ දායකත්වය දරමින් මුළු ලෝකයටම මේ සදහම් ස්වරය විසුරුවා හරින්නට ඒ දායකත්වය ගැන කටයුතු කරනවා. අපි ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව මෙතැන් සිට සිදු කරන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ චිත්ත කියන වර්ගයේ සඳහන් වන 11 වෙනි ගාථා රත්නය. උසස් වීම යහපත් සිත නිසාම සිදු වෙන බව මේ ගාථාවෙන් විශේෂයෙන් ප්‍රකාශ කරනවා. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතිකා සම්මා පනිහිතං චිත්තං සෙය්‍ය සෝනං තතෝ කරි. මනාකොට පිහිට වූ සිත මව්පියන්ට කරන්න බැරි, අන්‍ය වූ ඥාතියෙකුට කරන්න බැරි මහත් ලොකු යහපතක් අපට සිදු කරන බව මේ ගාථාවේ සරල තේරුම. මේ ගාථා රත්නය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මොන වාගේ කරුණක් නිසා කවුරුන් අරබයාද කියන කාරණාව අපි මුලින් ටිකක් සාකච්ඡා කරලා ඉමු. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ සෝරෙය්‍ය කියන ගමේ සෝරෙය්‍ය කියලා තරුණ සිටුවරයෙක් හිටියා. මේ සෝරෙය්‍ය සිටුවරයා තමන්ගේ පිරිසත් එක්ක එක දවසක් නාණ්ඩ යන වෙලාවේ සෝරෙය්‍ය සිටුවරයා දැක්කා මහා කච්චායන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කිරීම සඳහා සිවුරු පොරවනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ රත්තරන් පාටයි. සංසාරේ මහා කුසල් රැස් කරගත්ත අමිල වූ පුණ්‍ය නිධානයක්. අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඉහළින් 4 මහා තෙරවරු වැඩ හිටියා. ඒ 4 මහා තෙරවරු අතර එක්කෙනෙක් තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ වගේම තමයි පින්නතුනි මහා කච්චායන මහරහතන් වහන්සේ බොහෝ දෙනාට ඊටාම ප්‍රිය උපදවන මහතෙර නමක්. එක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ සහ භික්ෂු මහා සංඝරත්නය රැස් වෙලා ඉන්න තැනක මහා කච්චායන මහරහතන් වහන්සේගේ පරක්කුව දැකපු භික්ෂූන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේට ආසනයක් ඉතුරු කරලා සියලු දෙනාම අසුන් වල වැඩ හිටියා. දෙවිවරුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න වැඩලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රධානව රැස් වෙලා ඉන්න භික්ෂු මහා සංඝරත්නයේ දිහා බලලා මහා කච්චායනයන් වහන්සේගේ අඩුව දැකලා සක්‍ර දේවේන්ද්‍රයෝ කල්පනා කළා
මහා කච්චායනයන් වහන්සේත් වැඩ හිටියනම් මෙතන කොයිතරම් අපූර්වද කියලා. රජු සක් දෙවිඳු හිතලා ඉවර වෙන්න බැරි වුණා. ආසනේ පිරීලා. හේතුව බලහම මහා කච්චායනයන් වහන්සේ වැඩලා. සක්‍ර දේවේන්ද්‍රයන්ට දරා ගන්න බැරි තරම් සතුටුයි. සියලු භික්ෂූන් වහන්සේලා මග ඇරලා මහා කච්චායනයන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ ගොප් ඇටය ළඟින් අල්ලගෙන, ඒ කියන්නේ අපි වලලු කර කියලා කියන්නේ, පාදයේ වලලු කරෙන් අල්ලගෙන මහා කච්චායනයන් වහන්සේගේ සිරිපතුල් සම්බාහනය කර කර, පාදයන් සම්බාහනය කර කර, ස්වාමීනි මං ඔබ වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ඔබ වහන්සේ ගැන හිතලා මම නැවත ආසනයේ දිහා බලනකොටත් ඔබ වහන්සේ වැඩලා. ස්වාමීනි ඔබ වහන්සේ වගේ භික්ෂු නමක් වැඩ සිටිය යුතුම තැනක් මෙතන. මේ ආදි වශයෙන් කරුණු කියා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වඳිනවා. ඉතින් පස්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට පෘචජන භික්ෂූන් වහන්සේලගෙන් චෝදනාවකුත් එල්ල කළා. සක් දෙවියොත් මූණ බලලයි සලකන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒකට වෙනම කරුණු දේශනා කොට වදාලා. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඒ තරම්ම ප්‍රියයි මහා කච්චායනයන් වහන්සේට. අන්‍ය වූ මිනිස්යොත් දෙවියොත් මහා කච්චායනයන් වහන්සේට බොහොම ප්‍රියයි. උන්වහන්සේගේ ප්‍රියමනාප පෙනුම, ශරීර වර්ණය, මේ සියල්ල මේ සඳහා හේතු වෙනවා. එදා මේ සෝරෙය්‍ය සිටුවරයා නාන්න යන වෙලාවේ මේ මහා කච්චායනයන් වහන්සේ සිවුරු පොරවනවා. ඒ සිවුරු පොරවන වෙලාවට උඩුකය ටිකක් නිරාවරණය වෙනවා. හාමුදුරුවරු මේ උභයාංශ කරලා සිවුර පොරවන්න ගියහම ටිකක් උඩුකය නිරාවරණයි. ඉතින් මේ නිරාවරණය වෙච්ච උඩුකය දැකපු සෝරෙය්‍ය සිටුවරයට පුදුම පෞකාර තණ්හාවක් ඇති වුණා. ඔහුට එකපාරම හිතුණා අනේ මේ ස්වාමින් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා. ඒ තරම්ම ලස්සනයි. ඒත් එක්කම නැවත ඔහු හිතනවා නෑ මේ ස්වාමින් වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. පින්නතින ඔය සිතුවිල්ල ඉවර වෙනකොටත් සෝරෙය්‍ය සිටුවරයා ස්ත්‍රියක් වෙලා, ලිංග විපර්යාසයක් වෙලා, අඟපසඟ වෙනස් වෙලා, සෝරෙය්‍ය සිටුවරයටවත් ඒක හිතාගන්න බැරුව ගියා. නමුත් දැන් කොහොමද ගමට, රටට, ගෙදරට මූණ දෙන්නේ? දැන් තමන් ස්ත්‍රියක්, ගෙදරින් එළියට ආවි පිරිමියෙක් හැටියට. බොහෝම ලැජ්ජ හිතුණා. තමන්ගේ රතේ දක්වන අයට කතා කරලා කීවා ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා, මදක් වන ලැබ අසල නවත්තන්න කියලා. සෝරෙය්‍ය රතයෙන් බැහැලා ටිකක් වනාන්තරයේ ඇතුළට ගිහිල්ලා කැලේ දිගේම දුවන්න පටන් ගත්තා. දුවල ගිහිල්ලා වෙන ප්‍රදේශයකින් මතුවුණා. අර රතේ ගියපු පිරිස සෝරෙය්‍ය හොයලා ඒ අය හිතුවා වෙන පාරකින් ගෙදර යන්න ඇති කියලා. ගෙදර ගිහිල්ලා අහලා බලහම ගෙදර ගිහිල්ලත් නැහැ. පිරිස එකතු වෙලා නැවතත් හෙව්වා. සෝරෙය්‍ය අය කවදාවත් හම්බුනේ නැහැ එහෙන්. හැමෝම හිතුවා මොනෑම හේතුවකින් හරි සෝරෙය්‍ය මැරෙන්න ඇති. 7 දවසේ දන් ආදියක් දීලා සෝරෙය්‍යට පින් දුන්නා. නමුත් ඔහු වෙනත් ප්‍රදේශයකින් කැලින් එළියට ඇවිල්ලා කරත්තවල යන වෙළඳ කණ්ඩායමක් සමග කරත් එක නැගලා ඒ නගරයට ගිහිල්ලා එහි සිටු කුමාරයෙක් එක්ක විවාහ වුණා. මේ වෙළඳ කණ්ඩායමෙත් සහයෝගය ඇතුව ඒ සිටු කුමාරයාත් එක්ක විවාහ වෙලා කාලයක් ගත වෙනකොට
ඇයට දරුවෝ දෙන්නෙක් ලැබුණා. ඒ දරුවෝ දෙන්නත් හදාගෙන ගෙදර කටයුතුත් කරගෙන ඉන්න එක දවසක් උඩුමහන් තලාව ඉඳලා එළිය බලනකොට තමන් හොඳට අඳුරන කෙනෙක් වීදියේ වෙළඳාම යනවා. වහාම සේවකයෙක් යවලා ගෙන්න ගත්තා. ඒ හිතවතාට හොඳට ආහාර පාන ආදී සංග්‍රහ කළා. ඔහු කතා කරලා අහනවා මිත්‍රයා දැන් මේ කාන්තාවක් නේ. එකෙන් කතා කරලා අහනවා ආර්ය ඔබ මීට කලින් මාව අඳුරනවද? මට මෙච්චර හොඳට සලකන්නේ. ඇය සඳහන් කරනවා ඔව් මම ඔබ හොඳට අඳුරනවා කියලා. ඔහුට පුදුමයි ඒ කොහොමද ඇය මාව අඳුරන්නේ කියලා. අන්තිමට ඇය සියලු කරුණු මුල ඉඳලා නොසඟවාම කියනවා. ආන් ඒ වෙලාවේ අර මිත්‍රයා අහනවා යාළුවී මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් සමාව ගත්තා නම් ඔබට ආයේ වෙනස් වෙන්න පුළුවන්. මේ කාලේ මේ නගරෙම තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. එන යමු මාත් එක්ක. එහෙම කියලා අන්තිමට මහා කච්චායනයන් වහන්සේට මේ නිවසටම ආරාධනා කරලා දම්පැන් පූජා කරලා අන්තිමේ කරුණු කාරණත් කියලා සමාවත් ඉල්ලගත්තා. උන්වහන්සේගෙන් සමාව ලැබෙනවත් එක්කම නැවත සෝරෙය්‍ය සිටු බවට පත් වුණා. දැන් ආයේ පිරිමියෙක්. ඇගේ ස්වාමියා නම් යෝජනා කළා අපි දෙන්න එකටම මින් පස්සේ කටයුතු කරමු. අපි එකටම ජීවත් වෙමු. ඔබේ පිරිමි බව ඒක අපි දෙන්නගේ සහයෝගයට සමගියට බාධාවක් නැහැ කියලා. නමුත් ඔහු සඳහන් කළා මේ සංසාරේ මහ තුච්චයි. මං ඇත්තටම ඉපදුනේ පිරිමියෙක් හැටියට. මං පස්සේ කාලේ ගැහැණියක් වුණා. ඊට පස්සේ නැවත මං ආයෙසරයක් පිරිමියෙක් වුණා. මට පිරිමියෙක් හැටියටත් දරුවෝ ඉන්නවා. මට ගැහැණියක් හැටියටත් දරුවෝ ඉන්නවා. ඉතින් මේ සංසාරේ හරි පිළිකුල් සහගතයි. පාලනය කරගන්න බැරි වෙච්ච, සංවර කරගන්න බැරි වෙච්ච මේ නීච නින්දිත හිත හින්දා සංසාරේ අපි කොච්චර දුක් විඳිනවද? ඒ හින්දා මට මේ ගිහි ගෙදර තවත් වැඩක් නැහැ. මට මේ සංසාරයෙන් එතරම් යන්න ඕනේ කියලා හිතලා සෝරෙය පස්සේ මහාන වුණා. මහාන වුණාට පස්සේ මහ ජනතාව නිතර සෝරෙය භික්ෂූන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. සමහර අය උන්වහන්සේට ගොඩක් කරදර කළා. ඒ කරදර කළා කියලා කියන්නේ හුඟක් අය අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ කුසෙන් බිහි කරපු දරුවෝ දෙන්නට වැඩියෙන් ආදරෙයිද? ඔබ වහන්සේ නිසා ඉපදුන දරුවෝ දෙන්නට වැඩියෙන් ආදරෙයිද කියලා. ඒ කාලේ මුල් කාලේ නම් කිව්වේ කුසෙන් බිහි කරගත්ත දරුවන්ට හුඟක් කැමතියි කියලා. එහෙම කාලයක් යනකොට උන්වහන්සේ සඳහන් කළා තමන්ගෙන් අහන අයට මම දැන් ඒ කාටවත් ආදරේ නැහැ කියලා. භික්ෂුන් වහන්සේලාත් ඕක දැනගෙන චෝදනා මුඛයෙන් භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා සෝරෙය භික්ෂුව රහත් බව හංගවනවා කියලා. නමුත් ඇත්තටම රහත් වුණ නිසා තමයි කාටවත් ආදරේ නැහැ කියලා කිව්වේ. භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කරලා දේශනා කළා. මහණෙනි මගේ පුතණුවන්ට රහත් බව හංගවලා බොරු කියන්න උවමනාවක් නැහැ. සෝරෙය ඇත්තටම සව් කෙලස් නැසලා රහත් වෙලයි දැන් ඉන්නේ කියලා. නමුත් පින්නතුනි අපිට මේ කාරණාවේ සාකච්ඡා කළ යුතු තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි මේ ශාසනය මොනතරම් ශ්‍රේෂ්ඨද ප්‍රබලද උත්තරීතරද කියන එක. කෙනෙක් කීවේ මේ ලෝකයේ අමාරුම දේ සමහර වෙලාවට ගැහැණියක් පිරිමියෙක් කරන එකත් පිරිමියෙක් ගැහැණියක් කරන එකත් කියලා. දැන් අපිට මේ කරුණෙන් පේනවා ඒ අමාරුයි කියන කාරණාව මේ ශාසනය ඇතුලේ
ඇහි පිල්ලම් ගහන නිමේෂයනුත් කරන්න පුළුවන් දෙයක්. සෝරෙය පිරිමියෙක්. නමුත් ස්ත්‍රියක් බවට පත්වෙන්න ගත වෙච්ච කාලේ ඊටාම ෂණයයි. මේ භික්ෂූන් වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා හිතලා ඉවර වෙනකොටම ඔහු ගැහෙන්නේ. නමුත් ඒ රහතන් වහන්සේගෙම සමාව ඉල්ලලා ඉවර වෙනකොට ඔහු නැවත පිරිමියෙක්. එහෙමනම් මේ ලෝකේ අමාරුම දේ වෙන්නේ මොකද්ද? මේ ලෝකේ අමාරුම දේ තමයි බුදුන් සරණ යන එක. බුදුන් සරණ යන එක අමාරුම දේ කියලා සඳහන් කළේ මේ බුදුන් සරණ යනවා කියන කාරණාව අපි හිතනවට වඩා ගැඹුරු පැතිකඩවල් රාශියක තියෙන නිසා. නමුත් යමෙක් හරියටම තිසරණේ සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම් තමන්ගේ ජීවිතය තුළ ඔහු තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් කරගත්ත කෙනෙක්. පින්නතුනි, නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිය ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරි. මම සඳහන් කළා තිසරණයයි පන්සිලුයි තියෙනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් කරගත්ත කෙනෙක් කියලා. තිසරණයි පන්සිලුයි මත පිහිටලා තමන්ගේ ජීවිතයේ අර්ථය සකස් කරගන්න පුද්ගලයා හැම වෙලාවකම ඒ අර්ථය නිවැරදිව සකස් කරගන්න නම් තමන්ගේ හිත දමනය කරන්න ඕනේ. තමන්ගේ හිත මනාව රැකගන්න උත්සාහ කරන්න ඕනේ. මේ හිත රකින්න මේ ලෝකේ වෙන කාටවත් බෑනි පින්නතුනි. නතං මාතා පිතා කෛරා. අම්මා තාත්තාට පුළුවන් වුණා අපට මේ ජීවිතය ලැබලා දෙන්න. අම්මා තාත්තට පුළුවන් වුණා ඉපදිච්ච දවසේ ඉඳලා අතපය නොකඩ හදන්න. කවන්න පොවන්න ලොකු මහත් කරන්න. කවලා පොරලා ලොකු මහත් කරලා උස් මහත් කරලා අධ්‍යාපනයත් ලැබලා දීලා තියෙනවා නම් දායාදත් බෙදලා දීලා රැකී ආරක්ෂා ආදියත් හොයලා දීලා හැම දෙයක්ම මව්පියෝ විසින් කළා. එතනින් එහාට සසරින් ඈතර යෑම සම්බන්ධයෙන් මව්පියන්ට කළ හැකි දෙයක් තියෙනවද? මේ සංසාරයෙන් ඈතර යන්න නම් මව්පියන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. යටත් පිරිසෙන් කෙනෙකුට සක්විති රජකමවත් දානය කරන්න මව්පියන්ට හැම මව්පියෙකුටම පුළුවන් කමක් නැහැ. සක්විති රජකමත් ලබා දෙන්න බැරි නම් මේ ශාසනීය උතුම් ඵලයකට ගමන් කරවන්න කොහොමද පුළුවන් වෙන්නේ? අම්මටයි තාත්තටයි තමන්ගේ දරුවෝ වෙනුවෙන් මේ ලෝකේ කරන්න පුළුවන් ඊටාම සුළු දෙයක් විතරයි. මව්පියන්ටත් කරන්න පුළුවන් ඊටා සුළු දෙයක් නම් ඥාතීන්ට එහෙමවත් දෙයක් කරන්න බෑ. සමහර මව්පියෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් ජීවිතේ වුණත් කැප කරන්න පුළුවන්. අත්හරින්න පුළුවන්. නමුත් පින්නතුනි ඥාතියෙක් එහෙම කරන්නේ නැහැ. එහෙනම් මව්පියෝ අපි වෙනුවෙන් යමක් කරනවද? මව්පියන්ට කරන්න පුළුවන්ද? මව්පියෝ කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඥාතීන් අපි වෙනුවෙන් කරන්නේ. හැබැයි මව්පියන්ට කරන්න බැරි, ඥාතීන්ට කරන්න බැරි මහා උසස් තැනකට සංවර කරගත්ත හිතට අපිව අරන් යන්න පුළුවන්කම තියෙනවා. ඒකයි සඳහන් කළේ සම්මා පනිහිතං චිත්තං කියලා. මනාව පිහිටවන ලද හිත මීට වඩා ඊටා ලොකු අර්ථයක් අපේ ජීවිතවලට කරනවා. හිත දූෂණය වුණොත් ඒ පුද්ගලයාගේ මුළු ජීවිතේම විනාශයි. හිත යහපත් වුණොත් ඔහුගේ සාංශාරික ජීවිතේ බොහෝ කාලයක් සුවයි. හිත හදන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේම තමයි පින්නතුනි මේ ලෝකෙට දේශනා කොට වදාළේ.
ආන් ඒක නිසා අපි නිතර කල්පනා කරන්න ඕනේ. මේ හිත හැම වෙලාවෙම පාපයට බරයි. වරදට බරයි. අකුසලයේ දිහාවට නැමිලමයි ඉන්නේ. මෙන්න මේ හිත අපට ඕන හැටියට පාලනය කරන්න උත්සාහ ගන්න ඕනේ. එදාට කීකරු වෙනවා. යම් කෙනෙකුට පුළුවන් වුණොත් තමන්ගේ හිත තමන්ට ඕන විදිහට නවත්ත ගන්න, ඒ පුද්ගලයා මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨ උත්තමේ. දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. දූරං ගමං ඒකචරං දුර තියෙන අරමුණු ගන්නා වූ. නැතුව දුර ගමන් යන්නා වූ නෙමෙයි. හිතට ගමන් යන්න බෑනේ. දුර තියෙන අරමුණු අරගන්න පුළුවන්. දූරං ගමං ඒකචරං. සමහර වෙලාවට සමහර කෙනෙක් කියන්න පුළුවන් දුර ගමන් යන්නා වූ මේ හිත කියලා. හිතට දුර ගමන් යන්න බෑ පින්නතුනි. පවතින තැනින් කෙසඟක්වත් දුර යන්න බෑ කියලා සඳහන් කරන්නේ. දුරට ගමන් යන්න පුළුවන් නම්, මේ හිතට ගමන් යන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙන්න එපා මේ හිත දැන් දිව්‍ය ලෝකේ යවන්න. අපට පුළුවන් වෙන්න එපා මේ හිත අපායට යවන්න. යවලා අපායේ බලලා එන්න පුළුවන්. දිව්‍ය ලෝකේ බලලා එන්න පුළුවන්. එහෙම කරන්න බෑ පින්නතුනි. අපේ හිතෙන් යමක් මෙනෙහි කරගන්නවා නම් ඒ අපි කලින් දැකපු තැනක්. දැන් රුවන්වැලි සෑය කියලා කියහම කියලා ඉවර වෙනකොට අපි නිකන් මළුවේ ඉන්නවා වගේ සෑය අපිට මැවිලා පේනවා. ඒ වුණාට වෙන තැනක් ගැන කියහම, ගිහිල්ලා නැති තැනක් ගැන කියහම අපිට එහෙම තේරෙන්නේ නැහැ. හිත දුර ගමන් යනවා නම් බොහොම වේගෙන් එතනට යවන්න තිබ්බා. නෑ එහෙම කරන්න බෑ. හිත ගමන් යන්නේ නැහැ. හිතට ශරීරෙකුත් නැහැ. අසරීරං ගුහාසය. ශරීරයක් නැති ගුහාවක වසන. මොන ගුහාවේද වාසය කරන්නේ? හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ අඩපතක් පමණ ප්‍රමාණය පිරිසිදු ලේ තියෙන තැනක ලේ ධාතුවේ ගෑවී නොගෑවීමෙන් මේ හිත එමෙතන් හදේවත් රූපය කියන ඉන්ද්‍රියක් මත මේ හිත පිහිටනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ හින්දා ශරීරයක් නැහැ. ගුහාවක වාසය කරනවා. යේ චිත්තං සංයමෙස්සන්ති. යමෙකුට පුළුවන් නම් ඒ හිත සංවර කරන්න මොක්ඛන්ති මාර බන්ධන. ඔහු මාර බන්ධනින් මිදෙනවා. මේ හිත සංවර කරපු කෙනා මාර බන්ධනින් මිදෙනවා. සබ්බ පාපස්සා කරණ කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපන දේශනා කළා. සබ්බ පාපස්සා කරණ කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපන ඒතං බුද්ධාන ශාසන. මොකද්ද මේ බුද්ධ අනුශාසනාව කියලා කියන්නේ? සචිත්ත පරියෝදපන. තමන්ගේ හිත දමනය කරන එක. භාග්‍යතුන් වහන්සේගේ මනා දේශනාවයි. හිත දමනය කරගන්නේ. අන් ඒ නිසා යම් කෙනෙක් තමන්ගේ හිත මනාව පාලනය කරනවා නම් ඔහු හැබැවින්ම මෙලව පරලොව දෙකම සුවපත් කරගන්න. අන් ඒ නිසා දේශනා කළා මොනවට පිහිටුවන ලද හිත නිබඳ දස කුසල් රැස් කිරීමෙහි නිරත වෙන සිත. මොනවද පින්නතුනේ දස කුසල් කියලා කියන්නේ? මනාව සංවර කරපු හිත දස කුසලයේ පිහිටනවා. තමන්ගේ හිත මනාව සංවර කරලා දස කුසලයේ පිහිට විය යුතුයි. සංවර නම් ඒ කුසලයේ පිහිටවන්න හරි ලේසි. එහෙනම් දස කුසල් දානය,
සීලය, භාවනාව. දන් දෙන්න ඕනේ. සිල් ආරක්ෂා කරගන්න ඕනේ. භාවනා කරන්න ඕනේ. පත්තිපත්තානුමෝදනා. පින් දීම පුණ්‍යානුමෝදනාව. පින් දෙනවා කියලා කියන්නේ එක පින්කමක්. අපි කරගත්ත කුසල් තව අයට අපි ඕන තරම් අනුමෝදන් කරනවා. ඒක තමයි පින් දීම. එහෙනම් පත්ති දාන. පත්තානුමෝදනා. පින් අනුමෝදන් වීම. අපි පින් කරලා බොහෝ දෙනාට පින් දෙනවා. මෙලව ජීවත් වෙන අය නම් හරි සතුටින් අනුමෝදන් වෙන්න ඕනේ. ගෞරවපූර්වකව අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක අනුමෝදන් වෙන්නේ. එහෙමනම් පින්නතුනි පත්තිපත්තානුමෝදනා කියලා කියහම නොඑක් පින්කම් කරලා මිය ගිය අයටත් ජීවත් වෙලා ඉන්න අයටත් පින් දෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළා වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම. දස කුසල් වල අංග. මොනවද වතාවත් කරනවා කියලා කියන්නේ? වත්තං න පරිපූර්ෙන්ති න සීලං පරිපූර්ති. වත සම්පූර්ණ නැති තැන සිල් සම්පූර්ණ නැහැ. භික්ෂුන් වහන්සේලාට වත් පිළිවෙත් ගොඩක් තියෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේම වෙනම පෙන්නලා තියෙනවා. ආචාර්යවත්, උපාධ්‍යවත්, බත්තග්ගවත්, බුද්ධවත්, ආගන්තුකවත්, වච්චකුටිවත් මේ ආදි වශයෙන් වත් ගොඩාක් තියෙනවා. හැම භික්ෂූන් වහන්සේ නමක්ම මේ වත සම්පූර්ණ කරගත යුතුයි. වත පිරිසිදු නැත්තම් පිළිතුරු සඳහන් කරනවා වත සම්පූර්ණ නැති කිසි තැනක සිල් සම්පූර්ණ නැහැ. එතන වත කියලා කියන්නේ වත් පිළිවෙත් වලට. වත් පිළිවෙත් සම්පූර්ණ නොකර යම් කෙනෙක් මොනතරම් භාවනා කළත් ප්‍රතිඵලයක් දකින්නේ නැති තරම්මයි කියලා සඳහන් කරන්නේ. ප්‍රතිඵලයක් දකින්නේ. ආන් ඒක නිසා මේ වත් පිළිවෙත් අත්‍යවශ්‍යයි. වතාවත් කිරීම කියලා කිවි දස කුසල ධර්ම වල එකක්. ඊළඟට සඳහන් කළා පිදිය යුත්තන් පිදීම. කවුද මේ පිදිය යුතු? බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ. නැත්නම් බුද්ධ රත්නේ, පසේ බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නේ, ආර්ය මහා සංඝ රත්නේ, පෘතජ්ජන, කල්යාණ ගුණ ඇති සංඝයා. තවත් නොයෙක් සිල් ගුණ ආරක්ෂා කරන අය. තමන්ගේ අම්මා තාත්තා, මේ ලෝකේ අම්මා තාත්තා කියන අය වැඩිහිටියෝ පුදන්න සුදුසු අය. යම් වැඩිහිටියෙක් උදෙසා යම් පූජාවක් කරාම අපට ලැබෙන යහපත මොන වගේ වෙයිද? කොයි වගේ යහපතක් අපට ලැබෙයිද? මගේ පූජාව ඉවසන්න ඒ වැඩිහිටිය සුදුසුද? මේ ආදී කරුණු ගොඩක් හිතන්න තියෙනවා. කෙසේ වෙතත් පූජාවන් මහත්ඵල කරන්න මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් නම් ඇත්තෙම නැහැ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේට කරන පූජාවම තමයි අන් සියල්ලන්ටම වඩා කරන උසස්ම පූජාව බවට පත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේට දන් දීලා ලබන ආනිසංසය ආත්ම කී කෝටියක විපාක දෙයිද කියන කාරණාවක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ පිදිය යුත්තන් පිදීම. ඒ අතර භාග්‍යතුන් වහන්සේ මූලිකයි. පසේ බුදුරජාණන් වහන්සේ, සකදාගාමින් වහන්සේ, අනාගාමින් වහන්සේ, නැත්නම් අනාගාමින් වහන්සේ, සකදාගාමින් වහන්සේ, සෝවාන් වහන්සේ මේ ආදි වශයෙන් පිදිය යුතු අය. සිල් ගුණ දම් මනාව පුරන අය. ඒ අයට නොයෙක් ආකාරයේ උපකාර සත්කාර සංග්‍රහ කිරීම
මේ පූජ්‍යතර බවට පත් කිරීමයි. සැලකිලික දැක්වීමයි. ඒක තමයි මෙතන සඳහන් කරන්නේ පිදිය යුත්තන් පිදීම. බණ කීම බණ ඇසීම. බණ කියන එකත් බණ අහන එකත් දස කුසල් වල අංග දෙකක්. ඊළඟට සඳහන් කරලා තියෙනවා සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මා දිට්ඨියට යන්න ඕනේ. දැන් මේ සඳහන් කරපු හැම කාරණාවක්ම මෙහි සඳහන් ආකාරයෙන් ਸਰව සම්පූර්ණයෙන් නිවැරදි කරගන්න නම් පින්නතුනි මේ හිත තමයි හික්මවන්න ඕනේ. හිත හික්මවා ගත්ත තැන හැමදාම තියෙන යහපතක්මයි. දැන් බලන්නකෝ අපේ හිත තාම හික්මිලා නැන්නේ හරියට චංචලයි. ඒ නිසා හැම තැනම අවුල් වියවුල් ස්වභාවයන් තමයි දකින්න තියෙන්නේ. දරුවෝ දෙමව්පියෝ එක්ක රණ්ඩු කරනවා, දෙමව්පියෝ දරුවොත් එක්ක රණ්ඩු කරනවා, ඥාතිවරු ඥාතීන් එක්ක රණ්ඩු කරනවා, රජවරු රජවරුත් එක්ක රණ්ඩු කරනවා, ශාස්ත්‍රීයෝ ශාස්ත්‍රීයොත් එක්ක රණ්ඩු කරනවා. මේ නොයෙක් දේවල් වලට පැටලිලා පංචකාමයෙන් වෙලිලා නෙමේ වැඩේ කරන්නේ. කාම සම්පත් වල ඇලිලා ගැලිලා නිමග්න වෙලා එහි සෑහීමකට පත් වෙන්න බැරි නිසා මේ හිතත් දූෂණය කරගෙන කෑකෝ ගහනවා, බනිනවා, මේ නොයෙක් ආකාරي අකුසල් රැස් කරනවා. නමුත් යම් කෙනෙක් සෑහෙන කාලයක ඉඳලා වීරිය වඩනවා නම් තමන්ගේ හිත මනාව පාලනය කරන්න. බාහිර පුද්ගලයන්ගේ හැසිරීම දකින්න ඔහුට ඒ බාහිර සමාජය පිළිබඳව ඇති වෙන්නේ පුදුමාකාර කලකිරීමක්. ඒ කලකිරීම පාදක කරගෙන තමන්ගේ ජීවිතයට ඒ කරුණු එකතු කරගෙන උතුම් ශාසනික ගමනක් යන්න, ප්‍රතිපදාව පූර්ණේ කරන්න, සසර ගමන කෙටි කරගන්න වීරිය වඩන අය ඕන තරම් ඉන්නවා. හිත දමනය කරගත්ත නිසා. එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට නම් මේ මහානකම කරන්න බෑ. මේක හරි අමාරුයි. මට මෙච්චර සිල් රකින්න බෑ. මට සිවුරු ඇරලා යන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේගෙන් අහනවා, මහණ, ඔය රකින්න තියෙන සිල්පද ප්‍රමාණය වැඩිද? එහෙනම් ඒවා අයින් කරන්න. මහණ, ඔබට පුළුවන්ද එකක් රැකගන්න? අපොයි ස්වාමීනි, එකක් රකින්න නම් හොඳටම පුළුවන්. ඒ වෙලාවේ දේශනා කළා, ඔබට එකක් පුළුවන් නම් ඔබ ඒක හරියටම කරන්න. මොකද ඒක? හිත රැකගන්න එක. එදාට පුළුවන් අන් සියල්ලම රැකගන්න. පින්නතුනි, මේ හිත පාලනය කරන්න බැරි වෙච්ච නිසා අපි කොයිතරම් වැරදි කළාද? වැරදිමනේ කරන්නේ, පාලනය කරන්න බැරි වෙච්ච නිසා. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කරන්න එපා කියලා තියෙන දේවල් කීයක් මේ වෙනකොට අපි කරලා තියෙනවද හිත පාලනය කරගන්න බැරි වෙච්ච හින්දා? ඒ වුණාට අපිට කිසි ලැජ්ජාවක් නැහැ. දැන වැරදි කරලා අපි බුදුරජාණන් වහන්සේ ළඟට හැන්දෑවට ගිහිල්ලා පැන් වීදුරුවක් වේවා, ගිලම්පස වීදුරුවක් වේවා, මොනවා හරි බුදුරජාණන් වහන්සේට පූජා කරලා අපි සමාව ඉල්ලනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමාව වෙනසේක්වා. සමාව නම් හම්බෙයි. හැබැයි පහුවදාටත් ඒකමයි කරන්නේ. ආයෙත් සමාව ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේට වැරදි කරන්න උන් අතර අපි තරම් පිරිසක් ඉන්නවද කියලා බලන්න. එතකොට මේ සමාව මේ විදිහට ඉල්ලහම ඇති වෙයිද? ඒක නිසා සමාව ඉල්ලන හැම වෙලාවෙම මතක් කරන්න ඕනේ, ස්වාමීනි මම මේ පව් කරලා තියෙන හිතාමතාමයි. හිතාමතා පව් කර සමාව ඉල්ලන්න යන්න ලැජ්ජාවක් තියෙන්න ඕනේ. හිත සංවර නැති නිසා,
හිත දමනය කරගන්න උත්සාහ නොකරන නිසා මේ පෞකාර හිත සිල් පදවලට විරුද්ධ වෙලා බුද්ධ අවවාදවලට විරුද්ධ වෙලා හිතට ඕනැදේ අපින් කරගන්නවා. අපි නොදැනම වහල් වෙනවා. ඒ වහල්කම සතර අපායේ දොර අරිනවා. නමුත් යම් කෙනෙක් ඊතා වීරියෙන්, ඊතා උනන්දුවෙන්, ඊතාම උත්සාහයෙන් මනා කැපකිරීමෙන් මේ හිත යම් ප්‍රමාණයක් නමුත් පාලනය කරගත්තොත් ඒ පාලනය තුළ ඔහු ලබන්නේ පුදුම සැපයක්, පුදුම සුවයක්. මනාව හිත සංවර කරගත්ත කෙනා මේ ලෝකේ අති උතුම් කෙනෙක්. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටපු මහා දරුණු අය එහෙම දරුණු ජීවිත ගත කරලා තමන්ගේ හිත හදාගත්තා. සමහර අය අංගුලිමාල මහරහතන් වහන්සේට හරියට බනිනවනේ. සමහර අය කියන්නේ හොඳම වැද්දෙක් කියලා. හොඳම වැද්දා. එහෙම වචන කොහොම කියනවද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. එදත් මෙහෙම අය ඉන්න ඇති. බණ මඩුවට වෙලා සිල් රකින්නවා කියලා හිතාගෙන මෙහෙම කටයුතු කරපු අය එදත් ඉන්න ඇති. නමුත් ඒ අය අංගුලිමාලයන් වහන්සේ මිනී මරමර අර කැලෑවේ ඉන්න කාලෙත් සිල් රැකපු අය. නමුත් තවම බැරි වුණා ඒයට අර්ථයක් හොයාගන්න. ඒ අයට පස්සේ මහාන වෙලා හිටපු අංගුලිමාලයන් වහන්සේ මේ උතුම් සිල් ගුණ ආරක්ෂා කරනවා. ඒ උතුම් සිල් ගුණ ආරක්ෂා කරලා මේ සංසාරයෙන් යන්න ගියා. නැවත නූපදින විදිහටම යන්න ගියේ නිකන් නෙමෙයි, Tamanට සසරින් එතර වෙන මඟ දුන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ බව මනාව කියලා. මේ සංසාරයෙන් එතර වෙන්න මඟ පෙන්නපු භාග්‍යතුන් වහන්සේගේ දහම මනාව සරණ ගිහිල්ලා මේ සංසාරයෙන් එතර වෙන්න තමන්ගේ හිත මනාව සංවර කළා. එදත් බැනිනවා, මෙදත් බනිනවා. නමුත් ඒ බයින කාටවත් උන්වහන්සේ ගියපු තැනට යන්න බැරි වුණා. බැන බැනම ඉන්නවා. පින්නතුනි, මේ හිත හරියට දමනය කරගත්තොත් මොක්කන්ති මාර බන්ධන. මාර බන්ධනයෙන් මිදෙන්න පුළුවන්. කියන්නේ මාරයාගේ බැඳුමින් නිදහස් වෙන්න පුළුවන් කියලා කියන රහත් වෙන්න පුළුවන්. සව් කෙලස් නසන්න පුළුවන් කියලා. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරී මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කයි. දිසෝ දිසං යන්තං කෛරා. ඔබ අහලා තියෙනවා. හොරෙක් හොරෙකුට යම් අපරාධයක් කරනවට වඩා වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරනවට වඩා වරදට පෙළඹිච්ච මේ හිත අපට මහනපුරක් කරනවා. හොරෙකුට පුළුවන් වුණේ කරන්න පුළුවන් ලොකුම දේ තමයි මරණ එක. එතනින් එහාට මුකුත් කරන්න බෑ. හැබැයි වැරදියට පිහිටව ගත්ත හිත අපි මැරුණට පස්සේ එක්ක නිරේට අරන් යනවා. නැත්තම් പ്രേත ලෝකෙට අරන් යනවා. එහෙමත් නැත්තම් අසුර ලෝකෙට අරන් යනවා. එහෙමත් නැත්තම් තිරිසන් ලෝකෙට අරන් යනවා. මේ හිතට කරන්න පුළුවන් දේවල්. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා මේ හිත පාලනය කරන්න සත්වයා උසස් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. යමෙකුට උසස් තැනකට යන්න අවශ්‍ය නම් තමන්ගේ හිත මනාව පාලනය කරන එක තමයි පින්නතුනි වටින්නේ. වීරිය කළ යුත්තේ සඳහා. මෙතෙක් සංසාරේ ඔබට මට කරගන්න බැරි වුණෙත් ඒක. කරගන්න පුළුවන් නම් මේ තරම් දුර අපි එන්නේ නැහැ. මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන්
ලේ දන් දීලා තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් මේ මහා සාගරයේ ජලයට වඩා ලේ හලලා තියෙනවා. බෙල්ල කපාවු තැනින් ගලාගෙන ගියපු ලේ. මොන ලේද? හරක් ලේ වෙන්න බැරිද? ඇයි මම හරකෙක් වෙලා කී පාරක් මේ සසර ඉපදිලා ඉන්නේ නැද්ද? අද තේරෙනවද ඒක අපිට? ප්‍රභූවරයෙක් ළඟට ගිහිල්ලා මහත්මයා මතකද ඔබ මී හරකෙක් වෙලා හිටපු කාලේ කියලා ඇහුවා. එක්ක මම උම්මත්තකෙක් කියලා හිතයි. එහෙම නැත්නම් මට හොඳටම පහර දෙයි. නමුත් ඒ ප්‍රභූවරයා මී හරකෙක් වෙලා ඉඳලා නැද්ද? මේ සංසාරේ කී පාරක් අපි මී හරක් වෙලා ඉන්නේ නැද්ද? එළු බැටළු වෙලා ඉන්නේ නැද්ද? කූඹි කුරුමිනි වෙලා ඉන්නේ නැද්ද? මදුරුව වෙලා කොච්චර කල් ඉන්නේ නැද්ද? නමුත් කෙනෙක් පිළිගන්නවද අද මෙහෙම ජීවත් වෙන කෙනෙක් එවන් ඉරණමකටපත් වෙයි කියලා? සෝරේය සිටුවරයා හිත උතුම් නැති නිසා විවිධ හැලහැප්පීම් වලට ලක් වුණා. පින්නතුනි, තවත් නොයෙක් අය මේ හිත මනාව හදාගන්න බැරි වෙච්ච නිසා බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට අපහාස කරලා නිරයවල් වල ඉපදුණා. තෝදෙය සිටුවරයා හිත සංවර කරගන්න බැරි වෙච්ච නිසා දෙවනි ආත්මේ සුනක වෙලා ඉපදුණා. තුන්වෙනි ආත්මේ නිරේම ඉපදුණා. ඒ හිත හදාගන්න බැරි වුණා. ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ ජීවත් වෙන සත්වයා විසින් මුලින්ම තමන්ගේ හිත සකසා ගත යුතුයි. එය පාලනය කරගත යුතුයි. මේ හිත මනාව පාලනය කරගන්න කෙනා, පෝෂණය කරගන්න කෙනා විශේෂයෙන් සඳහන් කරනවා ඒ හිත පෝෂණය කිරීමෙන්, හිත පාලනය කිරීමෙන්, හිත සංවර කිරීමෙන් සතර අපාය මත මිදෙනවා කියලා. උතුම් මාර්ගඵල කරා ගමන් කරනවා. ඒ පිළිබඳව සන්තෝෂය උපද්දවනවා. වහවහ සසරින් එතර යන මානෙට යනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ලෝක සත්වයාගේ හිතසුව පිණිසම ධර්මය අවබෝධ කරලා අනුශාසනා කළා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට කීකරු වෙච්ච අය තමන්ගේ හිත නිවැරදි කරගෙන, සංවර කරගෙන, හිතට ඕන දිහාවට දුවන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත තමන් පාලනය කරලා, තමන්ට ඕන දේවල් විතරක් හිතලා අකුසල් පැත්ත සම්පූර්ණයෙන් වහලා මේ සසර මොනතරම් සුව සම්පත් උදා කරගත්තද? ආන්ගේ නිසා භයානක සංසාර කාන්තාරයක සතර අපාය ආදී දුගතීන්ට භාජනය වෙවි මේ තාක්කල් ඇවිදගෙන ආවනම් ඒ මේ හිත නිසා. බුද්ධාන්තරයක් ලැබිලා, මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාවේ ඒ බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන අරගෙන ධර්ම ශ්‍රවණය කරලා, මේ හිත ධර්මයෙන් පෝෂණය කරලා, සසර ගැන අවබෝධ කරලා, වහවහ සසරින් එතර විය යුතුයි කියන උතුම් චේතනාව පදනම් කරගෙන මේ සංසාරයෙන් අත් මිදෙන්න, සුගතියෙන් සුගතියට යන්න, අමා මහ නිවනින් සැනසෙන්න මේ දඟලන දුවන පනින අකීකරු හිත දමනය කරගන්න අපි සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා සුබ ලක්ෂ්මී සබරගමුව මහත්මිය හා දූදරු පිරිස. උතුම් අරමුණ කීර්ති බණ්ඩාර ස්වාමි පුරුෂයා, ආර්යසේන උයන් වත්ත පියාණන්, දයා රාජරත්න මෑණියන්, සුබ ලක්ෂ්මී හා කීර්ති මහතාගේ දෙමව්පියන් හට
මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්. සුබ ලක්ෂ්මී මෑණියන්ට චිරජීවනයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්. කමලා උනේවත්ත මෑණියන් ඉන්දික මහත්මාගේ දෙමව්පියන් ඒ වගේම කුලතුංග මහත්මාට එවින්කා පුංචි දියණියට වාසනාවන්ත අනාගතයකට සෙත් ප්‍රාර්ථනා කරන අතර පවුලේ සෑම දෙනාටත් දරු මුණුබුරු මිනිබිරියන්ටත් සියලු ඥාතීන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. අද දිනේ පළමුවන උපන්දිනේ සමරන ඔසලි හා විසල් දියණියන්ට ආශිර්වාද කිරීම, කොරෝනා රෝගීන් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ තවත් උතුම් අරමුණු අතර සිහිපත් කරනවා. සුබ ලක්ෂ්මී සබරගමුව මහත්මිය හා දූ දරුවන් විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම මේ කුසල් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න භාග්‍ය වාසනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.